समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි මේ සන්ධ්‍යායාමයේත් අපේ සදහැවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ශ්‍රේලියාවේ ජීවත් වෙන මෙවන් රංගන අමරසිංහ මහත්මාණනුත් තිලිනි සුබෝදා මහත්මියත් විශේෂයෙන්ම ආදරණීය පුතුණුවන් රයන් අමරසිංහ පුතාගේ සිව්වන ජන්මදිනය හෙටට යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ දරුවට ආශිර්වාද කරන්නට තමයි අද මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වෙන්නේ. විශේෂයෙන්ම මේ පින්කම සිත කරද්දී ඒ මහත්මාණන් අපිට කතා කරලා දැනුවත් කරන්නට යෙදුනේ විශේෂයෙන්ම පුතුණුවන්ටත් දිරිඳටත් දෙන්නටම ආශිර්වාද කරන්නට මේ උතුම් පුණ්‍ය කර්මයෙන් කියන එක විශේෂයෙන්ම මේ භවයේ පුරාමත් සසර පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා කියන ප්‍රාර්ථනයත් දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට වගේම අපට ඊට අමතරව විශේෂයෙන්ම මේ පුතුණුවන් ඉපදෙන අවස්ථාවේ විශාල කැපවීමක් කරලා තිබෙනවා. ගිලන් රටවල අය, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඒ අයට ආශිර්වාද කරන්න කියන එකත් ඉල්ලා සිටියා. මොකද තාම දුර්ලභ අනතුරුදායි තත්වයකට පසුව තමයි මේ දරුවා මීට අවුරුදු 4කට කලින් ඉපදිලා තිබෙන්නේ කියන එක අපට සිහිපත් කළා. කුස ඇතුළේදීම ගර්භාෂය ඇතුළේදීම මව සහ දරුවා වෙන්වීම නිසා ඇතිවෙන දරුණු රුධිර වහනයකින් මවත් දරුවත් දෙදෙනාම ජීවිතය අහිමි වෙන්නට තරම් විශාල අනතුරක් සිද්ධ වුණා. මවගේ ශරීරයෙන් ලේ ලීටර් ගාණක් ගලා ගිහිල්ලා ඒවා දරුවට පෙවිලා ඒ දරුවත් මවත් ඉතාම අනතුරුදායක තත්වයකට පත්වෙන්න ගියපු අවස්ථාවේ දැඩි පරිශ්‍රමයක් කරලා නිත අවුරුදු 4කට කලින් දරුවාගේ ජීවිතයත් මවගේ ජීවිතයත් බේරා ගන්නට යෙදුනේ ඒ රටේ වෛද්‍යවරු, කාර්ය මණ්ඩල, ගිලන් රටවල රියදුරු මහත්තුරු ඇතුළු සියලු දෙනාගේ කැපවීම නිසා කියලා ඒ මහත්මාණන් අපිට සඳහන් කළා. ඉතින් ඒ අයට ආශිර්වාද කරන්නත් ලංකාවාසී ලෝකවාසී හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරන්න තමයි ඒ තරුණ මහත්මාණන් අද තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක එකතු වෙලා මේ වගේ උතුම් පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නේ. ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේට අද දානය සඳහා දායකත්වයක් සලසා ළමින් තමන්ගේ ආදරණීය පුතුණුවන්ට සෙත්පතන්ට ආශිර්වාද කරන්නට කටයුතු කළා. ඒ සියලුම ආශිර්වාදයන් බොහෝ දුක් විඳගෙන මේ භවය ලබාගත් ඒ දරුවටත් ඒ වගේම බොහෝ දුක් විඳලා මේ උතුම් මනුෂ්‍ය භවය තමන්ගේ දරුවට ලබා දෙන්න අප්‍රමාණ කැපවීමක් කරපු ඒ මව්ටත් ඒ වගේම මේ සියලු පීඩාකාරී තත්වයන් විඳගෙන තමන්ගේ බිරිඳත් තමන්ගේ දරුවත් රැකගන්න කැපවීම කරපු
මෙවන් රංගන තරුණ මහත්මයා ඇතුළු හැමෝටම ආශිර්වාද කරමින් ඔබටත් ආශිර්වාද කරමින් තමයි අද සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් මා හිතනවා මෙච්චර දුෂ්කරතා පීඩා විඳගෙන මේ ලෝකෙට ගෙනාපු දරුවට දෙන්න පුළුවන් හොඳම දායාදය දෙන්න ඒ අම්මයි තාත්තයි දෙන්න තරුණ කාලෙදිම අප වෙනවා. ලෞකික ජීවිතයට අවශ්‍ය කරන දැනුම කුසලතා දියුණු කරන්නට දරුවගේ පුංචි කාලේ ඉඳලම කටයුතු කරත් විශේෂයෙන්ම ඒ මව්ගෙත් පියාගෙත් ඒ කායන ප්‍රාර්ථනාව තමයි ඒ දරුවට සත්පුරුෂ ඇසුරක් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙමින් මේ සසර ගමන නිමා කරගන්නට මේ සසරේ උපදින ඊළඟ මතු භවවලදී සුවපත් බව, නිදුක් බව, නිරෝගී බව සහිතව උපත ලබන්නත් ඉක්මනින් මේ භව ගමන නිමා කරන්නටත් අවශ්‍ය පරිසරය හදාගන්න එක මේ කරන පින්කම් වල අරමුණු අතර ඒ තරුණ දරුවන්ගේ තියෙනවා. ඉතින් අද කියලා දෙන දේශනාව ඒ අත්තන්ගේ අරමුණු සපුරා ගන්න, ඒ වගේම ඔබේ අරමුණු සපුරා ගන්න බොහෝ සෙයින් උපකාරවත් වේවි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුත්ත නිපාත චූල වර්ගයේ තියෙන කිංසීල සූත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. එහිදී විමසනම ප්‍රශ්නයක් කෙබඳු චාරිත්‍ර සීලයකින් යුක්ත කෙබඳු වාරිත්‍ර සීලයකින් යුක්ත කෙනෙක්ද උතුම් නිවනට පත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා සරලව ගත්තොත්. ඒ තියෙන අර්ථය මේ ශාසනයේ නිවැරදිවම පිළිහිටපු කෙනෙක් වන්නේ කොහොමද කියලා තමයි මේ ප්‍රශ්නය අහන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහිදී ප්‍රඥා සහ ගුණ දෙකින් වැඩි හිටියවුන් පුදන්නේ. අන්න පළවෙනියටම මේ ශාසනය පුහුණු වෙද්දී ප්‍රඥාවෙනුත් ගුණයනුත් වැඩිහිටියන් පිදීම කියන එක මේ ශාසනයෙන් ප්‍රයෝජන ලබා ගන්න හිතන කෙනෙකු පුහුණු කරගත යුතු ධර්මයක් කියලා. ප්‍රඥාවෙන් වැඩිහිටියෝ සහ ගුණයෙන් වැඩිහිටියෝ. එකින් කියන්නේ වයසෙන් වැඩිහිටියාට ගරු බුහුමන් කිරීම හෝ ඔවුන්ව ආරක්ෂා කිරීම හෝ ඔවුන්ට රැකවරණය සලසාලමින් ඒ කටයුතු කිරීම නොකළ යුතුයි කියලා. මෙහි යෝජනාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නිවන අරමුණු කරගත්තු කෙනෙක්. සසර දුකින් නිදහස් වීම අරමුණු කරගත්තු කෙනෙක්. මේ භව ගමන නිමා කරන්නට ඕන කියලා හිතේ යම්කිසි හීනයක් හරි තියෙන කෙනෙක්. අදම පුහුණු කරගත යුතු ධර්ම අතර ප්‍රධාන එකක් තමයි ප්‍රඥාවෙන් සහ ගුණයෙන් වැඩිහිටි අයට ගරු කරන, පුදන, අගයක් දෙන, වටිනකමක් දෙන කෙනෙක් වෙන්න ඕන කියන එක. බුද්ධාපචායි අනුසුය කෝසියා කාලඤ්ඤෝ වප්ප ගරුණන් දස්සනාය ධම්මින් කතං එර ඉතං බණඤ්ඤු සුනේය සක්කච්ච සුභාසිතානි. භාග්‍යවතුන් වහන්සේ එහිදී දේශනා කරන්නේ පළමු දේ තමයි වැඩිහිටියන් පුදන කෙනෙක් වෙන්න ඕන. ඔවුන්ගේ ලාභ ආදියට ඊර්ෂ්‍යා නැත්තෙක් වෙන්න ඕන. ගුණය සහ ප්‍රඥාව තියෙන කෙනාට බොහෝ ලාභ ලැබෙනවා. ගෞරවය ලැබෙනවා. සමාජයෙන් විවිධ දේවල් ගුණයෙන් වැඩි කෙනාට ප්‍රඥාවෙන් වැඩි කෙනාට ලැබෙන එක නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔවුන් පුදන සහ ඔවුන්ට ඊර්ෂ්‍යා නොකරන කෙනෙකු බවට ඔබ පත් වෙන්න ඕන කියලා. අපිට හොඳ පණිවිඩයක්. එතකොට
අපිට අරමුණක් තියෙනම් සසර දුකින් නිදහස් වෙන්න අපිට වඩා ගුණයෙන් වැඩි අයනේ අපි ආශ්‍රය කරන්න ඕන. අපිට වඩා ප්‍රඥාවෙන් වැඩි අයනේ අපි ආශ්‍රය කරන්න ඕන. ඒ අරමුණට ඒකෙන් කියන්නේ මේ අපිට වඩා නුවණක් ගුණයක් නැති කෙනෙක් ගෙදරට වද්ද ගන්න එපා. ඒගොල්ලෝ එක කෑම එකක් කන්න එපා, තේ එකක් බොන්න එපා වගේ එතනින් ගන්න එපා. මේ කියන්නේ අපේ ජීවිතේට අපි උපදෙස් ලබා ගන්න. මඟ පෙන්වීම ලබා ගන්න. අපි යා යුතු පාර නොයා යුතු පාර පැහැදිලි කරගන්නේ. කාහරාද? ගුණයෙන් සහ නුවණින් වැඩි උත්තමයින්ගේ. එතකොට ඒ උත්තමය සම්බන්ධව අපේ ඇවතුම් පැවතුම් කොහොමද තියෙන්න ඕන කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී පෙන්වලා දෙන්නේ. ඒ පළමු කාරණය තමයි ඒ ගුණ සහ නැන සහිත ඒ උත්තමයන්ව තමන්ගේ ජීවිතේ තමන්ගේ මනසේ ඉහළ අගයක් ඒ අයට දෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට ඒ ඇත්තන්ට තියෙන භෞතික ලැබීම්, කීර්ති, ප්‍රශංසා ආදී ලැබීම් තියෙනවා. ඒවට ඊර්ෂ්‍යා නොකරන්න. සමහර කෙනෙකුට තමන්ගේ ජීවිතයට බොහෝ මඟ පෙන්වීම් කරන උතුම් වැඩිහිටියන්ට තියෙන දේවල් ගැන ඊර්ෂ්‍යාවල් ඇති වෙන වෙලාවල් තියෙනවා. එහෙම වුණොත් ඒ ඊර්ෂ්‍යා කරන්න එපා කියන්නේ ඇයි? එහෙම වුණොත් ඒ උතුම් වැඩිහිටියන්ගෙන් තමන්ගේ අරමුණ සාධනය කරගන්නට ලබාගත හැකි වටින දේවල් අපි මගහැර ගන්නවා. මොකද එයාටන්ට ඊර්ෂ්‍යා කර කර එතන ඉගෙන ගන්න බෑනේ. එයාටන්ට අපි කුහක වැඩ කරන්න පටන් ගන්නවා ඊළඟට. ඒ ඊර්ෂ්‍යාව ආවම එයාටන්ට හතුරුකම් කරන්න හිතනවා. ද්වේෂ කරන්න පටන් ගන්නවා. එහෙනම් තමන්ට වඩා ගුණයෙන් වැඩි කෙනෙකුට, තමන්ට වඩා ප්‍රඥාවෙන් වැඩි කෙනෙකුට දේවල් ලැබෙන එකට ඊර්ෂ්‍යා කරන කෙනෙකු බවට කවදාකවත් ඔබ පත් වෙන්න එපා කියලා මා යෝජනා කරනවා. මේ ආධ්‍යාත්මික අරමුණකට පුහුණු වෙති. ඒක එයාගේ කර්ම ශක්තියින් එක්කනේ. එයා වපුරන දේවල් එක්ක එයාට ලැබෙන දේවල්. ප්‍රඥාවන්ත, බුද්ධිමත්, ගුණයක් නුවණක් තියෙන කෙනෙකු කෙරෙහි කෙනෙක් පැහැදුනාම ඒ පැහැදිච්ච කෙනා විශේෂෙහි යම් යම් දේවල් එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එයාට මිනිස්සු ලබා දෙනවානේ. එතකොට ඔබ එවැනි අයගෙන් තමන්ගේ ජීවිතයේ ගුණ නුවණ වැඩි කරගන්න මඟ පෙන්වීමක් ලබා ගන්නවා මිසක ඔවුන්ගේ තියෙන භෞතික සම්පත් වලට ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන චරිතයක් බවට කවදාකවත් පත් වෙන්න එපා. එහෙමුණොත් පිරිහෙනවා. ඒ ගමන් මගම විනාශ වෙනවා. සාසනික ජීවිතේ විතරක් නෙමෙයි, සාමාන්‍ය ලෝකේ ඔබ කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා නම් පිරිහෙන්නේ ඔබනේ. ඔබ. විනාශ වෙලා යන්නේ ඔබ. අඳුරු වෙන්නේ ඔබේ ජීවිතය. ඔබ හිතුවට මම මෙහෙම කරනවා, ආම කරනවා, එයාට මෙහෙම කරන්න තමයි මගේ ප්‍රාර්ථනාව, හැම වෙනවට තමයි මගේ කැමැත්ත කියලා. ඇත්තටම ඊර්ෂ්‍යා කිරීම අර කෙනෙකු පුච්චණ්ඩ කියලා හිතන් අඟුරු වලකට අත දාලා අඟුරු ටිකක් අරගෙන ගහනවා වගේ එකක් ඊර්ෂ්‍යාවෙන් කරන වැඩ කියන්නේ. එතකොට අඟුරු වලකට අත දාලා අඟුරු ටිකක් අරගෙන ගහන මිනිස්සෙකුගේ ස්වභාවය තමයි එයා ඉස්සෙල්ලම තමන්ව පුච්ච ගන්න. සමහර විට ඒ ඇති වෙන දැවිල්ල එක්ක යාට අර එක අඟුරු කෑල්ලක්වත් අනිත් එක්කෙනාගේ ඇඟට ගහ ගන්නවත් හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලම තමන් දැවෙන්නේ. තමන් පිච්චෙන්නේ. එතකොට බුදුදහමේ යෝජනාව ඒ වගේ තමාට අතිශය අනර්ථ සිද්ධ කරන ඊර්ෂ්‍යාව ඇති කරගන්න එපා.
ගුණයෙන්, සීලයෙන් ආදී කරුණු වලින් ප්‍රඥාවෙන් ඒ උතුම් වැඩිහිටියෝ පිළිබඳව තමන්ට මඟ පෙන්වන්න ඉන්න අය ගැන අර වගේ භෞතික ඒගොල්ලොන්ට තියෙන පොඩි පොඩි මෙවලම් දිහා දැකලා පුංචි දේවල් ටිකක් ඒ අතන්ට තියෙනවා දැකලා ඒකට ඊර්ෂ්‍යා කරලා වරද්ද ගන්න එපා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනි කාරණේ එක. ඊළඟට ගුරුම් දැකීමට සුදුසු කල් දන්නේක්ද වන්නේය. ඒ කියන්නේ ගුරුවරයා මුණ ගැහෙන්න සුදුසු වෙලාව දැනගන්න ඕන කෙනෙක්. සුදුසු වෙලාව දැනගන්න ඕන. ඒ වෙලාවේදී ගුරුවරයා මුණ ගැහෙන්න ඕන. ඒ කියන්නේ අපි පුහුණු වෙනකොට අපි හැම තිස්සෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි පුහුණු වෙන දේ නිවැරදිම දේද කියලා පැහැදිලි කරගන්න. හෝ යමක් අවංකව පුහුණු වෙනකොට තමයි ඇත්තටම ප්‍රශ්නේ එන්නේ. අන්නේ ප්‍රශ්න විසඳ ගන්න නිවැරදිම අවස්ථාවේදී අත්‍යවශ්‍යම හරිම වෙලාවෙදී ගුරුවරයා හමු වෙන්න ඕන. ඒ වෙලාව මොකක්ද කියන එක ගැන මම ගුරුවරයා මුණ ගැහෙන්න යන්න ඕන මොන වෙලාවෙද කියන එක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන පුහුණු වෙන කෙනෙකුට. නැත්තම් වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න හමුවට ගියා වගේ නිතර ගිය පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ. මොකද අපි ගුරුවරයා මුණ ගැහෙන්න ඕන අපේ අරමුණට අදාළ අත්‍යවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා ගන්න. එතකොට මේ වෙලාව කියන්නේ Tamanට යමක් ඇත්තටම විසඳ ගන්න ඕනි වෙලාවක්. ඒ තමයි සුදුසු කාලය කියන එක තුල අර්ථවත් වෙන්නේ. ඒ කියන්නේ මට මගේ මනසින්ම අවශ්‍යතාවයක් එන්න ඕනේ යමක් අවබෝධ කරගන්න. අන්නේ අවශ්‍යතාවය ආපු වෙලාවට මම ගුරුවරයෙකුගෙන් දෙයක් අහනවා කියන්නේ ඒ අහන දෙයින් මම උපරිම ප්‍රතිඵලය ලබා ගන්නා කෙනෙකු බවට පත් වෙනවා. උපරිම ප්‍රතිඵල. ගොඩක් වෙලාවට මිනිස්සු බණ අහනවා ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයට නෙමෙයිනේ. උදාහරණයක් කිව්වොත් 7 දවසේ බණ ගෙදරක හෝ 3 මාසේ බණ ගෙදරක හෝ අවුරුද්ද පින්කමක් කරන තැනක හෝ ගොඩාක් අය ඒ බණ අහන්නේ එක ආගමික චාරිත්‍රයක් විදියටනේ. ඒක ආගමික චාරිත්‍රයක් විදියට තමයි බණ අහන්නේ. එහෙම තමන් බණ අහලා තමන් පින් දෙන්න ඕනෑ කියලා අපේ විශ්වාසයක් ආගමික අපේ පිළිගැනීමක් තියෙනවා. ඒ වෙනුවෙන් බණ ඇහුවම බණ අවබෝධ කරගන්න ඕන මට මේ ප්‍රශ්නේ ලියා ගන්න ඕන මට මේ ප්‍රශ්නෙට බුද්ධ ධර්මයෙන් උත්තරයක් ඕනි කියන තැනින්ම නෙමෙයි ඒක වෙන්නේ. යම්කිසි කෙනෙකු ධර්මය අහනකොට ඉගෙන ගන්නකොට ගුරුවරයා හමු වෙනකොට එයා හඳුනාගෙන තියෙනවා නම් මම ගුරුවරයා හමු වීමේ අර්ථය මෙන්න මේක කියලා. ඒක ඊටාම ඵලදායි හමුවක් වෙයි. ඒක ඊටාම ප්‍රතිඵලදායක වෙයි. එහෙමනොත් තමයි ඒ නියම කාලයේ නියම වෙලාවේ ගුරුවරයා හමු වුණා වෙන්නේ. දැන් සමහර වෙලාවට ඔබට හිතට එනව නේද? සමහර දේශනාවක් ඇහුවම මටම තමයි මේ දේශනාව අදාළ වුණේ කියලා. එහෙම හිතෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඔබේ මනස ඒ වෙලාවේ යම් විසඳුමක් හොය ඉඳපු වෙලාවක්. ඒක ඔබට හොඳට පැහැදිලි වෙනවා එතකොට.
ඒක ඔබට ඒක ධාරණයක් වෙනවා. සමහර වෙලාවට එවැනි එක් දේශනාවක් මුළු ජීවිතේ පුරාම ඔබ වරින් වර ශ්‍රවණය කරනවා. ඒක තමයි ඔබ වෙනස් කරන නිශ්චිත අවස්ථාව. ටර්නින් පොයින්ට් වගේ වචනයක් පාවිච්චි කරනවා. එතනදී ඔබව වෙනස් වෙනවා. ඒ දේශනාව එක කනට ඇහෙන්නේ බණ ගොඩාක් අහලා තියෙනවා. නමුත් ඒ අවශ්‍යතාවය තියෙන වෙලාවේ යමක් හොයන වෙලාවේ එක කෙනෙකු ඇහුවම තමයි ඒක හරියටම ඔළුවට යන්නේ. ඒක අවබෝධ වෙයි. එහින්දා ඒ සුදුසු වෙලාවේ ගුරුවරයා දැකීම කියන එක හරියටම තේරුම් ගන්න ඕන. හරියටම අවබෝධ කරගන්න ඕන ඒ නියම අවස්ථාව මොකක්ද කියලා. දැහැමි ගුරුවරයා මුණ ගැහෙන්නත් ඊළඟට දැහැමි කතාවටත් සුදුසු අවස්ථාව මොකක්ද කියලා Taman දැනගන්න ඕන. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දෙවනියට අවධාරණය කරන ප්‍රධානම දේ. එකෙන් කියන්නේ ඔබ අනිත් වෙලාවට පන්සලට හෝ එවැනි කල්යාණ මිත්‍ර ගිහියෙක් ඉන්නවා නම් උපාසකතුමෙක් උපාසිකාවක් ඉන්නවා නම් ඒ අය හමුවට හෝ යන්න එක නවත්තන්න කියලා නෙමෙයි මේ කියන්නේ. හැබැයි ධම් කරුණක් අවබෝධ කරගන්න. සසර ප්‍රශ්නේ විසඳ ගන්න ඕන කියන ඒ තමන්ගේ ඇත්තම හදවතින්ම ආපු ප්‍රශ්නයකට උත්තර හොයන්න යන්න ඒ වෙලාවෙදී ඕන එක කරන්න. එහෙම නැතිව ආහන ගොඩක් දේවල් එක ඇහෙනවා ඒත් ගිලිලා යනවා. සමහර නිශ්චිත වෙලාවල් තියෙන අපිට ඒක ඕන වෙලාව. ඒ වෙලාවේදී ඒ දේ ගත්තොත් එක ඵලදායී ලෙසම අපේ ජීවිතයට ප්‍රයෝජනවත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. එසා ගොඩාක් බුද්ධිමත්ව ඒක ඔබ අවබෝධ කරගන්නට ඔබ තේරුම් ගන්නට උත්සාහ කළ යුතු තව කරුණක් ලෙස මේ පුහුණුවේදී නේ පුහුණුව සඳහා ඔබට ගොඩාක් මේ මඟ පෙන්වීම වැදගත්. මොනවද සමහරලාට හිතනවනේ ඔබ සමහර වෙලාවට අහනවනේ අපෙන් මොකක්ද අනුපිළිවෙල කියලා. මේ වගේ පුහුණුවක අනුපිළිවෙල මොකක්ද? මේකේ පළවෙනිම දේ ලෙස පෙන්වුවේ ඒ ප්‍රඥාවන්ත ගුණවන්ත අයට ඔබේ ගෞරවයක්. ඔබේ අගයක් ඔබේ මනසේ තියෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට ඒ වගේ ප්‍රඥාවන්ත ගුණවන්ත අයට ද්වේෂ නොකරන ඊර්ෂ්‍යා නොකරන මිනිස්සෙක් වෙන්න ඕන. ඒක තමයි ආරම්භකම කාරණා. ආරම්භකම සීලයන් ඒවා අඳුන ගන්න ඕන. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල අතර තමයි මේ කරුණු තියෙන්නේ. ඊළඟට හරි කාලය අඳුන ගන්න ඕන. කාලය වෙලාව හරියට අඳුන ගන්න ඕන. මම කොයි වෙලාවෙද මේ පුහුණුව සිත කරන්නේ. මම මේ දේශනාව අහන්නේ කොයි වෙලාවෙද? මට කොයි වෙලාවෙද ඕනි මේක කියලා. ඒක තමයි දෙවෙනි කාරණාව. ඊළඟ කරුණ දැන් ඔය ටික තේරුම් ගැනීමනේ. ඊළඟට ප්‍රශ්න එනවා මානයෙන් අපිට. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තද බව නැත්නම් මානය වනසා දම යටහත් පැවතුම් ඇත්තේ සුදුසු කල්හි ගුරුන් වෙත යන්නේය. කියන්නේ අර පළවෙනි එක කිව්වේ ඒ යන වෙලාව මොකද්ද කියලා තේරුම් ගන්න කෙනෙක් වෙන එක. හැබැයි එහෙම ඔව් යන්න ඕන හමු වෙන්න ඕන ගිහිල්ලා එයා මුදුරෝ එක්ක ඒ මෙහෙණින් වහන්සේත් එක්ක කතා කරන්න ඕන. මට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අඳුන ගන්න පුළුවන්. ඔව් මම මේක විසඳ ගන්න මේ වගේ සත්පුරුෂයෙක්ගෙන් උදව්වක් ගන්න ඕනි කියලා අඳුන ගන්න පුළුවන්. හැබැයි එහෙම තේරුම් ගත්තා වුණත්
සමහර වෙලාවට අපේ මනස එවැනි කෙනෙක් ආවට යන්න හිත දෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ තමයි මාන්නය. තද බව හෙවත් මානය කියන ධර්මය නිසා අපිට කෙනෙක් ආවට ගිහිල්ලා අපේ ප්‍රශ්නය විසඳ ගන්න හිතෙන්නේ නැහැ. විවිධ කාරණා අපේ ඔළුවේ එනවා ඒ වෙලාවට. එක්කෝ අර කොච්චර මුලින් ඔළුවේ දේවල් තියන් හිටියත් ඒ යන්න හදන වෙලාවේදී එන්න පුළුවන් එකක් තමයි මෙයාගෙන් මොනව ඉගෙන ගන්නද මට තේරෙනවා මම දන්නවා ඔය කාගෙන්වත් ගන්න උපදේශක් මට නැහැ. ඒ වගේ මාන්නය මුල් වෙච්ච සිතුවිලි අපිට සමහර වෙලාවට ගුරුවරයා මග හරවනවා. මාර්ගෝපදේශකයා මග හරවනවා. තමන් දන්නවා තමන්ට තේරෙනවා මේක කවුරුත් මට කියලා දෙන්න ඕනේ. එයාගේ ගාව ගිහිල්ලා ඔක මම අහන්නේ මොකටද? ඒ වගේ සිතුවිලි අපිට ඇවිල්ලා අපි දැඩිව අපේ ගමන වළක්වනවා. ඒ හින්දා තමයි ඔබට යෝජනා කරන්නේ බුදුදහමට අනුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ යෝජනා කරන්නේ ඒකයි. ඔබේ මාන්නය පාලනය කරන්න වෙනවා. මාන්නය පාලනය කරන්න වෙනවා. සමහර කෙනෙකුට කිසිම කෙනෙකු ගාවට තමන්ට අවශ්‍ය දැනුමක් ලබා ගන්න කිසිම කෙනෙකු ගාවට යන්න හදන වෙලාවේ ඒ යන්න අවශ්‍ය කරන උද්‍යෝගය එන්නේ නැහැ. එන්නේ නැත්නම් අර මාන්නය තුලින් තමයි. මාන්නය නිසා හිතනවා බෑ ඕනේ නැහැ. යන්නේ. සමහරලාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න දුරකථනය අරගෙන කෝල් එකක් ගන්නවා කියලා නවත්තලා දාන්න. මෙයාගෙන් උපදෙස් ගන්න හොඳ නැහැ. මම මොකටද මෙයාගේ ගාව නැමෙන්න යන්නේ? මං අහන්නේ. කොහොම ගමන යන්න සූදානම් කරලා ගමන නවත්තලා දාන වෙලාවල් තියෙනවා. එහෙම තමයි මනුස්ස ජීවිතවල හැටි. ඒ මනුස්ස ජීවිතවල ස්වභාවය. එහෙම ගති එනවා. ඒ මාන්නය තියාගෙන අපි කාටවත් මතක තියාගන්න ඕන අපේ අරමුණෝ සපුරා ගන්නට ඉඩ නොලැබෙන බව. ඒක අපි හොඳට අවබෝධ කරගන්න ඕනි. අපේ අරමුණු අපිට සපුරා ගන්නට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. අපේ මාන්නෙත් එක්ක කියන කාරණාව ඔබ ඊටාම හොඳින් අවබෝධ කරගෙන ඉන්න ඕනි එක. මාන්නය අපිට දේවල් තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. කෙනෙක් ගාව අපට තියෙන ප්‍රශ්නය කටින් එළියට දාන්න අපේ හිත ඉඩ දෙන්නේ නැහැ. අතුලේ තියන් දුක් විඳිනවා. ඒත් අහන්න හිතෙන්නේ නැහැ. පිරිමි අයට මේක මං හිතනවා ටිකක් වැඩිපුර මේ ස්වභාවය එන්න පුළුවන් කියලා. එකක් ඒක අපේ අර සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් කියලා තමයි මම හිතන්නේ. පිරිමි අය හදද්දිම එහෙම විවෘත වෙලා තමන්ගේ ප්‍රශ්නයක් කියන තත්වෙට තව කෙනෙක් එක්ක කියලා ඒක සාකච්ඡා කරලා ඒකට උපදේශයක් ගන්න තත්වෙට නම්‍යශීලී මනසක් හැදෙනවා අඩුයි කියලා තමයි මම හිතන්නේ අපේ සංස්කෘතිය. ඒක සංස්කෘතියේ ප්‍රශ්නයක් ලෙස තමයි මම තේරුම් ගන්න. ඒක ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඒක සංස්කෘතික ප්‍රශ්නයක්. එහිදී පිරිමි ළමෙක් වුණාම ඒව නිකන් අර ඇතුලේ තියාගෙන ඉන්න ඕන වගේ ඒ
ඒ ප්‍රශ්නේ දරා ගන්න ඕන. ඒක තමයි පිරිමිකම වගේ එකක් අපේ ඔළුවට කොහොම හරි වැටලා තියෙනවා. ගොඩක් අයගේ. හැමෝටම මේක අදාළ නැහැ. ගොඩක් අය. ඒ හින්දා ප්‍රශ්නේ කියන්නේ නැහැ. ප්‍රශ්නේ අහන්නේ නැහැ. මා ඉල්ලා සිටිනවා එහෙම වෙන්න ඔබේ මනසෙත් ඉඩ තියෙන නිසා ගොඩක් ඒ ගැන කල්පනාකාරී වෙන්න. ඒක හොඳ තත්වයක් නෙමෙයි. ඒක යහපත් තත්වයක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ අපි ගොඩාක් වෙලාවට ડિප්‍රෙෂන් හැදිලා අපි අපේ කිසිම ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදා හදාගන්නේ නැති වෙලා අපි ලොකු අනතුරු අපිට කරගන්න පුළුවන්. දැන් ලංකාවේ ගත්තොත් සියදිවි නසා ගන්නා අයගේ ප්‍රතිශතය වැඩි ප්‍රමාණයක් ඉන්නේ පිරිමි. වැඩි ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා අය අතර ඉන්නේ පිරිමි. දැන් මේ රට ගත්තොත් මේ ජපානය කියන රට මම මේ කාලේ අධ්‍යාපනය ලබද්දි මම මේ රට ගැන බොහෝ දේවල් තේරුම් ගන්නවා සහ ඉගෙන ගන්නවා. මේ රට ලෝකේ වැඩිපුරම සියදිවි නසා ගන්න ප්‍රතිශතයක් තියෙන රටවල් අතර එකක්. අපේ ඔළුවේ තියෙන සුන්දර ජපානය වගේ නේද? හිම වැටිලා, ෆුජි කන්ද, සකුරා පිපිලා. ඒ ලස්සනට යටින් ඛේදවාචක තියෙනවා. ඒ සුන්දරත්වයේ ඇතුලේ වහන් වුණු ලොකු ඛේදවාචක තියෙනවා. මට පේනවා ඒක. මම දකිනවා එහෙම ඛේදවාචක තියෙනවා කියලා. එකක් තමයි ලොකු සියදිවි නසා ගන්නවුන්ගේ ප්‍රතිශතයක්. ඉහළ අගයක් තියෙන සියදිවි නසා ගන්න අයගේ ප්‍රමාණය. ඒක ඛේදවාචකයක්. ඒක නරක තත්ත්වයක්. ඒකට ගොඩාක් වෙලාවට බලපාලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනයේදීම යම්කිසි ආකාරයකට පෙළඹවීමක් කරනවා. තමන්ගේ ප්‍රශ්න තමන්ම තනියම විසඳ ගන්න ඕන එක. ඒක මේ අනිත් අය එක්ක කතා කිරීම, අනිත් අයට කීම, ඒක අම්මා තාත්තා එක්ක හරි එහෙම යාළුවෙක් එක්ක හරි ඒවා කියලා බෙදා හදා ගැනීම ඒක හොඳ තත්වයක් ලෙස මම හිතන්නේ මෙහි ලොකුවට ඔළුවට දාන්නේ නැහැ කියලා. ඔළුවට ඇතුල් කරන්නේ තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳ ගන්න ඕන වගේ අදහසක්ද කියලා මට හිතෙනවා. මොකද ගොඩක් ළමයින්ගේ ප්‍රශ්න මේ රටේ තියෙන නිසා. ඔය මෙහෙන්නේ අනිත් අයට පහත් කිරීම, සමච්චල් කිරීම කියන එක මෙහි ටිකක් තදට තියෙනවා. තදට තියෙනවා. එක කාරණා මත වැඩිහිටියෝ නෙවෙයි ළමයි අතර එක තියෙනවා කියලා කියනවා. ඒ ස්වභාවය. පන්ති ඇතුලේ වගේ දේවල් තියෙනවා. වර්ණය මත, තමන්ගේ රූපේ මත, ඒ වගේ කාරණා මත අනිත් අයගේ සමච්චලයට ගොදුරු වෙන අවස්ථා සහ හිංසනයට මානසිකව ගොදුරු වෙන අවස්ථා ගොඩක් තියෙනවා කියලා කියනවා. ඒවා ළමයි හංගගෙන විඳවනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක නරක දෙයක්. ඒක අපේ වගේ රටවල් වලත් විය හැකි දෙයක්. විඳවනවා, තමන් ප්‍රශ්නික ඉන්නවා, එක්කෝ හීනමානෙ හින්දා, එක්කෝ දැඩි මාන්නේ හින්දා ඒක කියන්නේ. සුදුසු වෙලාවේ ඒ අදාළ ගුණය තියෙන, අදාළ නුවණ තියෙන කෙනා ගාව ඒක එලිදරව් කරන්නේ නැහැ. ඒක නරක තත්වයක්. මම යෝජනා කරනවා මේ නිවන් මාර්ගට අදාළව විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතයට අදාළවත් මේවා තේරුම් ගන්න. අපිට ප්‍රශ්න තියෙනම නම් මේ පාරේ දකින මිනිහත් එක්ක කියෝ යන්න කියන මොට්ට අදහස නෙමෙයි මම ඔබට කියන්නේ.
විධිමත් අපේ ප්‍රශ්නයට පිළිතුරක් දිය හැකි ප්‍රාමාණික ඥානයක් තියෙන බුද්ධියක් තියෙන ජීවිතාවබෝධයක් තියෙන ඒ වගේම සැලකිය යුතු මට්ටමකට හරි මධ්‍යස්ථ ඇවතුම් පැවතුම් තියෙන අගතිගාමී නැති අයෙකු ගාව අපිට තියෙන දේවල් එක ලෞකික ප්‍රශ්න වෙන්න පුළුවන්, එක ආර්ථිකය සම්බන්ධ වෙන්න පුළුවන්, එක ආදරය සම්බන්ධ වෙන්න පුළුවන්, එක ලිංගික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එක සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකක්ද කියන එක නෙමෙයි වැදගත්. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඊට අදාළ විෂය ගැන දන්න කෙනා එක්ක තමන් ඒක එලිදරව් කරන්න තමන්ගේ ගාව අනතිමානිකමක් ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර අයට අවශ්‍යයි උපදේශනයක්. එකට ජීවත් වෙනකොට දෙදෙනා අතර අකණ්ඩව ගැටෙන ඇති වෙනවා. එතකොට උපදේශනයක් අවශ්‍යයි. හැබැයි ඒ උපදේශනය අවශ්‍ය වුණත් ඒ තමන්ගේ ඇත්ත ප්‍රශ්නේ කෙනෙක් ගාව කියන්න අකමැත්තක් තියෙන වෙලාවල් තියෙනවා. ඒක තමන්ට මහා මදිපුංචිකමක් ලෙස සලකන. එතනදී සිද්ධ කරගන්න අයහපත තමයි තමන්ට උත්තරේකුත් නැහැ. තියෙන්නේ අසහනය, අතෘප්තිය, කලකිරීම විතරයි. හැබැයි අධික මාන්නය හෝ හීනමානය, ඒක යා තමයි දන්නේ ඇයි තමන් මේක හංගන්නේ කියලා. මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු හීනමානයේ හින්දා තමයි මේ තමන්ගේ ප්‍රශ්නයක් කතා කරලා බුද්ධිමත් මිනිස්සෙක් එක්ක විසඳ ගන්න යම්කිසි ආකාරයකට ඒ මානසික උනන්දුව ඇති කරගන්නේ නැත්තේ හීනමාන හින්දා. يعني ඒක තමන්ව පහත් තත්වයකට ඇද වට්ටා ගැනීමක් ලෙස සලකන අය ගොඩක් ඉන්නවා. එක පිරිමියෙක් ඒ වගේ උපදේශනයක් ගන්න කෙනෙකු ගාවට යන්න පොළඹවා ගන්න එක ඉතාම දුෂ්කර දෙයක්. අනිත් එක අපේ ප්‍රශ්නිකුත් තියෙනවනේ. අපේ උපදේශකයෙකු ගාවට නැත්නම් කවුන්සිලර් කෙනෙක් ගාවට හෝ මඟ පෙන්වන්නෙක් ගාවට හෝ නැත්නම් ධර්මයේ සම්බන්ධ ප්‍රශ්නයක් නම් දහම් ගුරුවරයෙක් ගාවට හෝ අර සමහරු යන්නේ අනිකාව එක්කරන් යන්න හදන්නේ හැමතිස්සෙම දෙන්නෙක් එකට ජීවත් වෙද්දී මෙයාගේ විතරයි ප්‍රශ්නේ කියලා හිතාගෙන නම් අනිකාව එක්කරන් යන්න හදන්නේ. එතකොට හැමතිස්සෙම උත්සාහ කරනවා අර උපදේශකයා හරහා තමන්ගේ අදහස කියව ගන්න. එතකොට ඒක වෙන්නේ නැතිනම් ඒ උපදේශන කාර්යයට යන්නේ නැහැ. ඒ කියන්නේ උපදේශනයකට යන්න ඕනේ කියන තැන ආපු ගමම්ම ගොඩක් අය හිතන එකක් තමයි එයාලව්වා මට ඕන ටික කියෝ ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් උපදේශකයෝ ගාවට යන්න එපා, ඔබම කියෝ ඉන්න. උපදේශකෙක් ඕන මධ්‍යස්ථව දෙයක් දැකලා ඔබට ගැති නොවි, ඔබට වහල් නොවි, ඔබේ ප්‍රශ්නයට වහල් නොවි, අගතිගාමී නොවේ දෙයක් නිරවුල්ව බලලා යම්කිසි නිදහස් අදහසක් කියලා දෙන්නනේ අපිට උපදේශකෙක් ඕන. එහෙම නැතු අපි උපදේශකයා පාවිච්චි කළා අපේ අදහස අනිකාට ඒත්තු ගන්නවන්න එයාගේ දැනුම සහ බලය පාවිච්චි කරගන්න නම් ඒක තාම නරක තත්ත්වයක්. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. මොකද අනිත් පාර්ශවයට හොඳටම තේරෙනවා මෙයා කලේ අහවලාට කියලා මේ මට කියවන්න ඕන දේවල් ටික පමණයි කියෙව්වේ කියලා. ඉතින් එහෙම උපදේශකයෝ ගාවට සල්ලි වියදම් කර යන එකේ කිසි තේරුමක් නැහැ. ඇත්තටම ඔබට ඕන වෙන්න ඕන මට උපදේශනයක් අවශ්‍යයි කියලා. මට මඟ පෙන්වීමක් අවශ්‍යයි කියලා ඒක ඇත්ත ඔබේ අවශ්‍යතාවයක් වෙන්න ඕන. දැන් සමහර අය මගේ ගාවටත් ලංකාවේ ඉඳිති දරුවෝ එක්ක අරන් එන්න.
සැමියා හෝ බිරිඳ එක්කරන් එන්න මම ඔයා මෙහෙම සාකච්ඡාවකට අපි අසුවල් හාමුදුරුවෝ ගාවට යනවා කියලා ඔයා එයාට කිව්වද? ඔයා කියලා දෙක්කරන් එන්නේ. එතකොට මට කියලා තියෙනවා සමහර අය නෑ හාමුදුරනේ අපි මේ පන්සල බලන්න එනවා වගේ එනවා. ඊට පස්සේදී ඔබ වහන්සේ දැක්කම අපි කතා කරලා එතකොට ඔබ වහන්සේ උපදේශයක් දෙන්න මෙයාගේ හැටි මෙහිමයි මං අහලා තියෙනවා ඔයාගේ ඔළුව හොඳ නැද්ද කියලා. එහෙම කවුරු හරි දැක්කම ඔයා මේ පෞල් ජීවිතේ හොඳට ගෙවන්න ඕන ඕම කරන්න එපා කියලා කියන්න මේ මම මොකක් හරි මට මානසික රෝගයක් තියෙන්න ඕන එහෙම කෙනෙකුට කියන්න නම් කියලා මම කෙලින්ම කියලා දෙනවා පලාතෙන් එන්න එපා. ඔයාට මොකක් හරි අහගන්න ඕන නම් ඔයා අනිත් අය එක්කරන් එනව නම් ඒ අයට විවෘතව කියලා අපි දෙන්නගේ ප්‍රශ්නේ අපි මේ ආමුදුරොත් එක්ක සාකච්ඡා කරලා බලමු. අපි දෙන්නට සමහර විට උන්වහන්සේ ගාව උත්තරයක් ඇති. ඔයා කැමතිද යන්න? කැමති නම් එන්න පුළුවන්. නැත්තම් එන්න එපා. එයයි කාටවත් ඕන අදහස් කියව ගන්න තව කෙනෙක් පාවිච්චි කරලා වැඩක් නැහැ නේ. Tamanට ඕන අදහස් කියව ගන්න අනිකාට එහෙම කවුරුත් පාවිච්චි කරන්න යන්න එපා. ඒක හරි මේ අනුවන ක්‍රියාවක්. එතකොට අර අහන් ඉන්න කෙනාට ඇහෙන්නේ ඔබේ හඬමයි. එතකොට ඒගොල්ලොන්ට ඇති වෙන්නේ මේ උපදේශනය මඟ පෙන්වන්න උන් සම්බන්ධව කලකිරීමක් එපා වීමක්. ඉතින් මං හිතනවා අර ගොඩාක් පිරිමි අයට ගොඩක් එහෙම අයට සමහර මේ අයව පෙන්වන්න බැරි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හාමුදුරුවෝ පෙන්වන්න බැරි අය ඉන්නවනේ. ඊළඟට එහෙම මඟ පෙන්වන සමහර අය පෙන්වන්න බැරි පිරිමි ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට එහෙම මුකුත් ඒකට දොස් කියන්නත් දුෂ්කර. ඒක සංසාරෙන්ම ආපු වෛර ක්‍රෝධ නම් ඉතින් මොනෝ කරන්නද ඒක. නමුත් සමහර වෙලාවට අර දිගින් දිගටම යාට අත්දැකීම් තිබුණොත් මේ හාමුදුරුවෝ හෝ මේ ගුරුවරයා හෝ මේ මඟ පෙන්වන්න හෝ මේ කෙනෙක්ගේ අදහස අහලා යාට ඕනික මට කියන එක්කෙනෙක් කියලා එතකොට ඇති වෙන්නේ කලකිරීමක් අප්‍රසාදයක් නේ. එකෙන් වෙන්නේ ඇත්තටම යාට ඒ අර මඟ පෙන්වන්න පිළිබඳවත් ඒ මඟ පෙන්වීම පිළිබඳවත් කිසිම විශ්වාසයක් නැති වෙලා ගිහිල්ලා යාට අත්‍යවශ්‍යම බොහෝ දේවල් මග ඇරිලා යන්න පුළුවන්. ඒ නිසා මඟ පෙන්වන්න වුණොත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මේ දේවල් වලට උපදෙස් දෙන කියලා දෙන අයත් එහෙම මේ බයස් නැතුවනේ කෙනාට පුද්ගලිකව ඇදීම් පක්ෂපාතිකම් නැතුව ප්‍රශ්නයක විවෘතව අහන් ඉඳලා විවෘතව නිදහසේ තමන්ගේ උපදේශනය දෙන්න ඒ කොඳුනාරටිය තියෙන්න ඕන. එහෙම නැත්තම් යා ඒ මඟ පෙන්වන්නෙකුගේ කාර්යභාරයට ගැලපෙන්නේ නැහැ. ඒක වෛද්‍යවරයෙක් කරත්, කවුන්සිලර් කෙනෙක් කරත්, හාමුදුරු කෙනෙක් කරත්, ගමක ඉන්න වැඩිහිටියෙක් කරත් කවුරු හරි තමන් අනෙකට මඟ පෙන්වනවා නම් පාර්ශවීය ලෙස තමන් අගතියට ගිහිල්ලා අනිත් අයට මඟ පෙන්වන්න එපා. තමන්ට පුද්ගලිකව කෙනෙකුගේ ප්‍රශ්නයකට මධ්‍යස්ථ අදහසක් කියලා දෙන්න තරම් මනස නිදහස් නැත්තම් යන්න එපා දේවල් කියලා දෙන්න. මොකද ඒකෙන් වෙන්නේ කිසිම මඟ පෙන්වන්නේ ගැන විශ්වාසය නැති වෙලා යනවා. අනිත් පාර්ශවවලට. ඒක වැරදි. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඒ මාන්නය හෝ හීනමානය කියන ප්‍රශ්නේ හින්දා ගුරුවරයා ගාවට යන්න හිතෙන්නේ නැහැ. ඒක විශේෂයට එක ගුරුවරු කායික සෞඛ්‍යයට අදාළව ගුරුවරයා වෙන්නේ ඉතින් කායික වෛද්‍යවරයෙක්නේ. අපි උපදෙස් ගන්න ඕන.
මානසික සෞඛ්‍ය සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් නම් මනෝවෛද්‍යවරයෙක් නේ ප්‍රජනනය හෝ වැනි කාරණාවක් නම් ඊට අදාළ උපදේශකයාකින් ඒ කවුරු හරි ඒ අදාළ විෂයට අදාළ කෙනා ගාවට ගිහිල්ලා මග පෙන්වීමක් ලබා ගන්න අපිට හීනමාන්නේ නැති වෙන්න ඕන. මේක කිව්වා මං ඉවර වෙයි. මගේ තත්ත්වෙට මොකද වෙන්නේ? හීනමාන්නේ ආවන් ওই පැත්තට හිතනවා. එයා කවුද මට කියලා දෙන්න? එයා සාර්ථකද අදිමාන්නේනවා. ඔය දෙකෙන් තමයි නිවන මග ඇරලා තියෙන්නේ. ලෞකික ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්නවලට Tamanට උත්තරයක් ඇත්තෙත් නැහැ. හැබැයි තව කෙනෙකුගෙන් අවංකව දෙයක් අහලා උත්තරයක් හොයාගන්න අවශ්‍ය කරන විවෘතභාවය ඇති වෙන්නේ නැත්තේ ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. එන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මානය වනසලා දාලා යම්කිසි ආකාරයක ගෞරවයක් එක්ක ඒ ගුරුවරයා වෙත පැමිණෙන්න ඕන කියලා. තමන්ගේ පුහුණුව සාර්ථක කරගන්න නම් ඒ පැමිණීම අවශ්‍ය බව භාග්‍යවතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. ඊළඟට තම වටින දේ තමයි භාෂිත අර්ථයද පාලි ධර්මයද ශීලයද ශාසන බ්‍රහ්මචර්යාවද අනුස්මරණය කරන්නේ පුරුදු කරන්නේ ඊළඟ ස්ටෙප් එකනේ. ඊළඟ පියවර වන්නේ කුමක්ද? දැන් ඒ ගුරුවරයාගෙන් අහන දේ තමන්ගේ ප්‍රශ්නෙට ගුරුවරයාගෙන් ලැබෙන පිළිතුර එකට කියනවා භාෂිතය කියලානේ. දේශනා කරපු දේ. ඊළඟට පාලි ධර්මය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් දේශනාව අන්තර්ගත වෙලා තියෙන පාලි භාෂාවෙන් ඒ ධර්මය. ඊළඟට මේ ශාසනයේ හික්මෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අර ගුරුවරයාගෙන් ඇහුවනම් අහගත්තනම් අහගත්තු එක හොඳට හිතේ තියාගෙන ඒක පුහුණු කරන්න පටන් ගන්න කියලා. දැන් අපි දොස්තර ළඟාවට යනවනේ. ඩයබටික් තියෙන අය මම දන්නවා අඩුම යාළගේ ජීවිත කාලේ දොස්තරලා 10ක්වත් මාරු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දොස්තරලා මාරු කරලා තමයි ප්‍රතිකාරය හොයන්න ගොඩාක් වෙලාවට රෝගීන් උත්සාහ කරන්නේ. දොස්තර මාරු කළා බලන්න. හැබැයි කොයි වෙලාවකවත් එයාලා ඒ බහුතරයක් දෙන හැමෝම නෙමෙයි අවධානය යොමු කරන්නේ දොස්තර මට කෑම කන්න රටාවක් කිව්වා. මං ඒ රටාවට කෑම කෑවද? දොස්තර මට කෑම කන්න එපා කියපු දේවල් තිබුණා මං ඒවා නොකා හිටියද? දොස්තර මට ව්‍යායාම කරන්න රටාවක් කිව්වා මං ඒ රටාව පිළිපැද්දද? දොස්තර මට නිදා ගන්න නැගිටින්න රටාවක් කිව්වා මම ඒ රටාව පිළිපැද්දද? දොස්තර මට බෙහෙත් දුන්නා බෙහෙත් බොන්න රටාවක් කිව්වා උදේට මෙච්චරයි මාත්‍රාව දවල්ට මෙච්චරයි රැට මෙච්චරයි මෙන්න මේ ප්‍රමාණය පෙත්තක් මේ ප්‍රමාණය කරලා ගන්න ඒ මාත්‍රාව තමන් පිළිපැද්දද? අඩුම තමන්ගේ බෙහෙත් ටික එහෙම එක තැනක මේ මගේ බේත් ටික මේ උදේට බොන එක මේ දවල්ට බොන එක කියලා දැනුමක්වත් ඇතුව තමන් හිටියද කියලා බලන්නකෝ. ඒ කියපු පිළිවෙලට තමන් මේ බෙහෙත් ටික පාවිච්චි කරාද කියලා බලන්නකෝ. ගොඩක් අය සමහරු ඉන්නවා ඔය කියපු එපයි කියපු ඒවයින් 80%ක් කරනවා. කරන්න කියපු ඒවා 90%ක් නොකර ඉන්නවා. මාසයක් විතර ගිහිල්ලා ආයෙත් බ්ලඩ් ෂුගර් චෙක් කරලා ප්‍රෙෂර් චෙක් කරලා
ඊට පස්සේ දොස්තරට බයිනවා, බේදීපු අයට බයිනා, කොම හොරු, කොම කපටියෝ, ගසා කන්නෝ, නේ, වංචනිකයෝ කියලා එහෙම බයිනා. වැනලා තව එක්කෙනෙක් ගාවට යනවා. මේ ධර්ම පුහුණුවේදීත් ඕකම තමයි වෙන්නේ. ධර්ම පුහුණුවේදීත් මිනිස්සුන්ට ඕකම තමයි වෙන්නේ. ගුරුවරු මාරු කරනවානේ. ගුරුවරු මාරු කරනවා. නමුත් ඒ ගුරුවරයා අතින් ඉගෙනගත්තු ධර්මය ධාරණය කරගෙනත් නැහැ. ඒ ධර්මයෙහි හැසිරිලත් නැහැ. එතකොට ප්‍රතිඵල නොලැබීමේ වරද ගොඩක් මිනිස්සු පටවන්නේ ගුරුවරයාට. දොස්තරලට වගේමයි. පටවනවා වැරද්ද ගුරුවරයාට. මතක තියාගන්න. ගුරුවරු 100ක් මාරු කරත් එක ගුරුවරයෙකුගේ වත් මග පෙන්වීම පිළිපදින්නේ නැති මිනිස්සුන්ට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒකයි මේ දේශනාවේ අපට භාග්‍යවතුන් වහන්සේ ඊටාම දැඩි ලෙස අවධාරණය කරලා තියෙන්නේ ඒ කාරණයනේ. කාලේන ගච්ඡේ ගරුණං සකාසං තම්බං නිරංකත්වා නිවාත බුද්ධි අත්තං ධම්මං සය සංයමං බ්‍රහ්මචරියං අනුස්සරේ චේව සමාචරේච. ඒ සිංහල අර්ථය තමයි තද බව හෙවත් මානය වනසා දමා යටහත් පැවතුම් ඇත්තේ සුදුසු කල්ලි ගුරුන් වෙත යන්නේය. භාෂිත අර්ථයද පාලි ධර්මයද ශීලයද ශාසන බ්‍රහ්මචර්යාවද අනුස්මරණය කරන්නේය. ඊතර මෙනෙහි කරන්න කියනවා. ඊළඟට පුරුදු කරන්නේය, ප්‍රැක්ටිස් කරන්න, පුහුණු කරගන්න කියනවා. එතකොට ඔබට පැහැදිලි මේක උතුම් ශාසනික ආධ්‍යාත්මික අරමුණක් පුහුණු වෙනකොටත් සාමාන්‍ය ලෞකික ජීවිතයේ ගෙවන කොටත් මේ ආකාරයේ වැඩපිළිවෙලක අපි අපේ ජීවිතය ප්‍රගුණ කරගත්තේ නැතොත් මතක තියාගන්න කිසිම දෙයකින් නියම ප්‍රතිඵලයක් ලබා ගන්නට අපිට දුෂ්කරයි කියන එක. තව ඊටාම වටින බොහෝ කරුණු කින්සීල සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. සුත්ත නිපාතේ තියෙන්නේ චූල වග්ගයේ කින්සීල සූත්‍රය. තාම වටින සූත්‍රයක්. මම ඔබට යෝජනා කරනවා වෙලාව තිබුණොත් විවේක දවසක හරි මේ සූත්‍රය අරගෙන කියවලා බලන්න. දැන් සරල යම් අදහසක් තිබෙන නිසා ඉතුරු කොටස මේ සූත්‍රයේ ඔබට දේවල් වටහා ගන්න එක දුෂ්කර නැහැ. දුෂ්කර නැහැ. මම උත්සාහ කරනවා තව එක දේශනාවක් හෝ මේ සූත්‍රයේ තියෙන ඉතුරු ගාථා ඇසුරු කරගෙන සිද්ධ කරන්න. ඒක අපි බලමු. හෙට දේශනාවක් පැවැත්වෙන්නේ නැහැ. නමුත් බොහෝ විට අනිද්දා දවසේහි දේශනාවක් තිබෙනවා මගේ මතකයේ හැටියට. ඒ දේශනාවේදී අපි උත්සාහ කරමු කින්සීල සූත්‍රය අසුරු කරගෙන තවත් උපදේශ ප්‍රමාණයක් බුදුහාමුදුරුවෝ දීපු උපදේශ ප්‍රමාණයක් ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් අද දවසේ ඊටාම උතුම් පින්කමක් අපි සිත කරන්ට යෙදුනේ මෙවන් රංගන අමරසිංහ මහත්මයා. අද පින්කමට දායක වුණේ තමන්ගේ ආදරණීය බිරිඳට තිලිනි සුබෝදා නෝනා මහත්මිනියටත් විශේෂයෙන්ම 4 වන ජන්මදිනය සමරන ආදරණීය පුතුණුවන්ට රයන් අමරසිංහ පුතුණුවන්ට ආශිර්වාද කරන්නට. ඒ පුතුණුවන් බොහොම වේදනාව විඳලා මේ ලෝකෙට බිහි කරපු බිරිඳට වගේම බොහෝ පීඩා මැද
ඉපදීමේ දුක දෙනකොට තියෙන දුක මේ සියල්ල දන්නේ නැතුව වුණත් බොහෝම විඳලා ආපු දරුවෙක්. ජීවිතය සහ මරණය අතර ලොකු සටනක යෙදිලා ජීවිතය ලබාගත් දරුවෙක්. ඉතින් ඒ දරුවට වගේම ඒ දරුවට ජීවිතය රැකලා දෙන්න, ඒ මවට ජීවිතය රැකලා දෙන්න උදව් කරපු සියලු දෙනාට ආශිර්වාද කිරීම අද පින්කමේ අරමුණු අතර තිබුණා. රැස්සුළු සියලුම පින් කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය රයන් අමරසිංහ පුතාට ලැබේවා. එම මෞතුමිය වන තිලිනි සුබෝදා මහත්මියටත් පියතුමා වන මෙවන් රංගන අමරසිංහ මහත්මාටත් දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට මේ දරුවාගේ ජීවිතය සහ මවගේ ජීවිතය ගලව ගන්නට අප කැප වුණු ගිලන් රථවල කාර්ය මණ්ඩලවල අයට, දොස්තරවරුන්ට, හෙද හෙදියන් ඇතුළු ඒ සියලු දෙනාටත් දෙපාර්ශ්වයේම සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් බණ අහපු ඔබ හැම දෙනාටත් පූජනීය අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේත්, ෆුජි සුගත සේනාසනයේත්, කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේත් නිර්මාතෘවර අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් බණහපු ඔබටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනයේ ලැබේවා. සියලු දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තමන්ගේ නමින් මිය ගියපෝ මෙවන් රංගන මහත්මයා නමින්, ඒ වගේම එම නෝනා මහත්මිනිය නමින් මිය ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට, තිලිනි සුබෝදා මහත්මිය නමින් මිය ගියපු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, දෙන්නගේ මත්තම්මල සියලු සමහර අය මිය ගිහිල්ලා ඇති ඒ සියලු දෙනාටත් මේ භවයේ විතරක් නෙමෙයි අපිට ඥාතීන් හමු වුණේ, සසරේ බොහෝ නෑදෑයෝ, අම්මා වෙච්ච, තාත්තා වෙච්ච බොහෝ දෙනෙක් ඇති ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඒ අද උපන්දිනය සමරන පුතුණුවන්ට රයන් අමරසිංහ පුතාටත්, වගේම මෙවන් රංගන මහත්මයා, එම නෝනා මහත්මිනිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, බණහපු ඔබටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මසමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන නිදුක්ව, නිරෝගීව, සුවපත්ව ජීවත් වෙන්නටත් ඉක්මන් භවයකදී මේ සසර ගමන නිමා කරලා නිවනින් සැනසෙන්නටත් අද ශ්‍රවණය කරපු උතුම් දේශනාවෙන් ලැබුණු පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.